තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. 37 දුරස් භාවනා වැඩමුළුවේ 8 වෙනි දිනය වන අද කමඨහන් වාර්තා සැසියට වැඩම කර ඇති ඔබ වහන්සේව අප පාද නමස්කාර පූර්වකව ගෞරවයෙන් පිළිගනු ලබනවා. මම ස්වාමීන් වහන්සේ අද දින කමඨහන් වාර්තා දැනට 11ක් ලැබී තිබෙනවා. හොඳයි. ඒ පළවෙනි අට ඉදිරිපත් කිරීම සඳහා මම ආරාධනා කර සිටිනවා ඊකායි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. පළවෙනි වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. ආනාපාන සතිය ඇති නැතිවීම අනිත්‍ය සංඥාව කිස් අවකාශය දක්වා අවුරුදු 7 සිට 8 කාලය තුළ ගත කළා. සෑම විටම කමඨහන් දීුවා. ධර්ම අවවාද ලබා ගත්තා. ඒ අනුව අඛණ්ඩව සතිය පවත්වාගෙන යන පැරණි යෝගීන්ති. මේවා ආපසු මනසිකාරයට ගත හැකි. කාලයක් කිස් අවකාශයේ සතිය නැවතුණා. කමඨහන් දිහා ධර්ම අවවාදයෙන් සැහැල්ලු මනසකින් සිටියා. එක් පර්යන්තදී කිස් අවකාශය අත්දහන් වී ක්ෂණයකින් අරමුණක් නැති බවට පත් වුණා. වෙනස සතියෙන් දැන දැකගත්තා. සක්මන් කළා. කයි වේදනාව මතුවුණා. කලබලයකින් තොරව මානසිකාර කළා. සතර මහා ධාතුන් අඩු වැඩි වීම දැක්කා. දැනුණා. අරමුණක් නැති විඥානය පහව ගිහින්. අනිත්‍ය බව නිරායසින්ම මතුවුණා. පර්යංකයට වාඩි වුණා. කය ඇතුළත ඉපදී බිඳි තිත්ති ගුලි කැබලි දැන් අත්විඳිනවා. එයත් අනිත්‍ය වෙනවා. ක්ෂණයක් පාසා අලුත් ඉපදීමක්. කයේ විශ්වවිද්‍යාලයකට වඩා දේ තියෙන බව කනට වැටුණා. කාලයක් මෙලෙස අනිත්‍ය ලක්ෂණ නාම රූපවල දැක සිටියා. දැන් සිත සංකල්ප ප්‍රමාණිකූලව ඉදිරිපත් කරනවා. අනිත්‍ය වේවි සිත පසුපස හඹාගෙන එනවා. සංසුන් සංකල්ප යථා බව පිළි කරනවා. ඒවත් අනිත්‍ය වෙනවා. ධර්ම අවවාද ලැබීවා. සිරුවන් සරණයි. උත්තමයි ස්වාමීන් වහන්සේ. හොඳයි. විශේෂයෙන් උතනදී ඉතින් සඳහන් කරන්න ලොකු දෙයක් නැහැ. යන විදිය හොඳයි. කියන්නේ අපි ටික ටික ඒ හිත අරමුණු ඇසුරු නොකර කිසිවක් උපාදාන නොකර ඉන්න මට්ටම හඳුනාගත්තට පස්සේ ඒක වඩා බහුලීකృత කරන්නයි තියෙන්නේ. ඉතින් අපි දැන් සෑහෙන දවස් කීපයක් ඒ කාරණාව මතු කළා. හැකිතාක් බොහොම සරල මට්ටමක දැන් ගැඹුරු සමාධියක නෙමෙයි මේ බොහොම සරල මතු පිට මට්ටමක අපිට පුළුවන්කම තියෙනවා නම් කිසිවක් උපාදාන නොකර කිසිවක් අල්ල බදා ගන්න යන්නේ නැතුව කිසිවක් ඇසුරු කරන්නේ නැති බොහොම සැහැල්ලු කිසිම ආතතියකින් තොර එක තැනකට හිර නොවෙච්ච හාත්පස පැතුරුණා වගේ ස්වභාවයක් පවත්වන්න එතන ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ පෙන්නන විමරියාදි කතේන චේතසා කියලා බුදුරජාණන් වහන්සේ පෙන්නන ඒ හාත්පස පැතිරුණු සිතක්. පැතුරුණා කියලා කියන්නේ අරමුණු වල පැතිරලා නෙමෙයි එක තැනකට ගුළු වෙච්ච හිර වෙච්ච නැති හාත්පස පැතිරිච්ච සිතක්. ඒ නිසා දැන් ඇත්තටම අපි වාඩි වෙලා ආනාපාන සතිය වැඩි යුතුයි කියලා දෙයක් නැහැ. ඒක අත්‍යවශ්‍ය නැහැ. ඒක ඉතින් ඕනේ නම් හිතේ තීව්‍රතාවයක් අවශ්‍ය වෙලාවට කරාට කමක් නැහැ. නමුත් පරමාර්ථය වෙන්නේ බොහොම සැහැල්ලුවෙන් හිතට එන විවිධාකාර කෙලෙස් අරමුණු හඳුනා ගනිමින් ඒවෙන් තවදුරටත් හිත මුදවා ගනිමින් හිතේ ක්‍රියාත්මක වෙන ආශ්‍රව ස්වභාවයන් තේරුම් ගනිමින් ඒවා ලිහලිහා යන ගමනක් තමයි වඩා වටින්නේ. ඒක තමයි අද මම ඊයේත් මම ධර්ම දේශනාවට අපි සාකච්ඡා කළා අර කෙනෙක් හදන හැටි මම එක් හදන හැටි ඒ වගේ දේවල් හඳුනා ගන්න ඊට පස්සේ විවිධ කටයුතු වල යෙදෙද්දී ඒ හරහා ඒ කරන වැඩ හරහා කෙනෙක් හදන හැටි මම එක් හදන හැටි ඕවා ටිකක් හරි සූක්ෂමයි. දැන් සාමාන්‍යයෙන් අපිට රාගයක් ද්වේෂයක් හඳුනා ගන්න පුළුවන්. නමුත් හිත සියුම් වෙන්න ඔය පැතිත් අපිට විසඳ ගන්න පුළුවන් නම් විමස ගන්න පුළුවන් නම් අන්න එතකොට ඒ අරමුණේ කෙනෙක් හදලත් නැහැ. ඇතුළත ආධ්‍යාත්මික වශයෙන් කෙනෙක් හදලත් නැහැ. මේ දෙක අතර මැදත් කෙනෙක් හදලා නැහැ. ඒක තමයි මාර්ගය හැටියට බුදුරජාණන් වහන්සේ පෙන්වන්නේ. ඒ මාර්ගය තමයි තව ප්‍රගුණ කරන්න තියෙන්නේ. ඒකට කරගෙන යන්න.
වාර්තාව අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ. සක්මන. වැලි අතුරා ඇති සක්මනට පිවිසීමේ සිතේ සැහැල්ලු නිදහස් බවක් තිබිනි. මද වේගයෙන් ගමන් කරන දෙපා වලට දැනෙන දැනීමද කයි විවිධ වූ ස්ථානවල දැනෙන දැනීමද සිතට හස්තියි. ඒ අතර සිතුවිලි වල සිත වාසය කළේය. වෙහසක් කම්මැලිකමකින් තොර ප්‍රබෝධමත් සිතකින් කායක සක්මන නිමා කළේය. පර්යංකය. සක්මනින් පසු පර්යංකයේ වාඩි විය. අරුමන වී තිබුණේ කිසිත් නොදැනෙන කාල සීමාව ගැන දිනසිල්ලෙන් පසුවීමය. ඉතා ගැඹුරු කෙටි හුස්ම රැල්ල හුස්ම අතර වැඩි විවේක කාලයක්ද තිබිණි. ක්‍රමක්‍රමයෙන් හුස්ම තුනී වී යන ආකාරය බලා සිටියෙමි. විවිධ රූප සංඥා මගින් ආපෝ ධාතුවත් පත්‍රී ධාතුවත් ඇති වී නැති වී යන ආකාරය බලා සිටියෙමි. එසේ ක්‍රමක්‍රමයෙන් කිසිත් නොදැනෙන අවස්ථාවක සිත ලංවන අයුරු දුටුවත් සුළු වේලාවකින් පසු සිදු වූ කිසිවක් මතකයේ නැත. දැස විවර වන විට පිපාසය දැනිනි. විනාඩි 45ක් ගත වී තිබුණේ. වතුරක් දී තව ටික වේලාවක් බලා සිටියෙමි. ආනාපානය සිතුවිලි ඇසුරු කරමින් නිදහසේ සිත් පවත්නා බව දැනිනි. දිගින් දිගටම සියලු පර්යාංකයන් වලදී මෙයට සමාන අත්දැකීම් ලැබුවෙමි. විනාඩි 15කින් පමණ කිසිත් නොදැනී යන්නට පටන් ගන්න බව අනුමාන කරමි. පසුව වෙනත් ලෝකයක සිට පැමිණියායසේ එකවර සිහිය පැමිණි. ඉදිරියට කරගෙන යාමට උපදෙස් පතමි. පෙරවන් සරණයි. සක්මන ගැන නෑ නේද තොරතුරු? ස්වාමීන් වහන්සේ සක්මන ගැන මුකුත් තොරතුරු නෑ නේද? නෑ ස්වාමීන් වහන්සේ. සක්මන ගැන කිසි දෙයක් සඳහන් කරලා නෑ. ඒක තමයි. දැන් මෙතෙන්දී ඇත්තටම ඔය අත්දකින්න తত্ত্বය සමාධියක් නිසා මේ හිත මොකක් හරි අරමුණක් තුළ බැස ගැනීමක් නිසා සිද්ධ වෙනවද? එහෙම නැත්නම් සිත කිසිව දෙයක බැසගන්නේ නැති නිසා කිසිවක් ඇසුරු නොකරන නිසා සිදු වෙනවද කියන එක හරියටම අපිට නිශ්චය කරගන්න අවශ්‍යයි. දැන් කිසිවක් ඇසුරු නොකරන තත්වයක වුණත් ගා ගැඹුරට ගිහිල්ලා ගැඹුරු සමාධියකට වෙලා ඒ තත්වයක් දකින්න වෙනවද? එහෙම නැත්නම් මතු පිට මට්ටමක ඉඳගෙන ඒ තත්වයක් දකින්නවද කියලා ඒ වගේ දේවලුත් අපිට තේරුම් ගන්න අවශ්‍යයි. ඉතින් ඔතෙන්දී ඔය හැමදේම තේරුම් ගන්න සතිය අවශ්‍යයි. දැන් මේ తত্ত্বය සතිය විශේෂයෙන්ම ඉස්සරහට ගන්න පරයන්කට වඩා සක්මන තමයි ප්‍රයෝජනවත් වෙන්නේ. මොකද සක්මනේදී බරපතල සමාධියකට වඩා ඒ හොඳ අවදිමත් ගතිය විවිධාකාර හැලහැප්පීම් මැද්දේ අපිට ඕමනා පරිදි සිහිය අඛණ්ඩව පැවැත්වීම හරහා අන්න සතිය ඉස්සරහට එනවා. ඒ නිසා සක්මන වැඩියෙන් කළා ඒ අවශ්‍ය කරන සතිමත් බව අවදිමත් බව හදාගෙන ඊට පස්සේ පරයන්කේදී සූදානම් වෙලා යන්න. පරයන්කේදී මේ මොකද්ද ඇත්ත වශයෙන්ම සිද්ධ වෙන්නේ කියලා විමසන සුළුව ඒ ගැන දැනගන්නා සුළුව ඒ කාරණේ යෙදෙන්න. ඒතකොට ඇත්තටම වෙන දේ වෙද්දෙන් මම හැබැයි හොඳ අවධානයෙන් ඉන්නවා මොකද්ද ඇත්ත වශයෙන් මෙතන සිද්ධ වෙන්නේ කියලා තේරුම් ගන්න. ඊට පස්සේ අපිට යම් නිවැරදිව වාර්තාවක් ඉදිරිපත් කරන්න පුළුවන්. මෙන්න මෙහෙම තමයි උනේ. මෙතෙන් මේ දක්වා හොඳට මේ විදිහට මම බලාගෙන ගියා. ඊට පස්සේ මෙන්න මෙහෙම දෙයක් වුණා. කියලා අපිට වාර්තාව ඉදිරිපත් කරන්න පුළුවන්. ඒ නිසා මෙතන මේ ඇති වෙලා තියෙන తত্ত্বය තාම විස්තර මදි මේ හරියට තේරුම් ගන්න. නිසා අනිත් දවසේ තමන් කොයිතරම් දුරට සක්මනක නිරත වෙනවද, කොයිතරම් දුරට ඒ හරහා සතිමත් බව දිනු කරලා තියෙනවද කියන එක වාර්තාවට ඇතුළත් කරන්න. හොඳයි. තුන්වෙනි වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ස්වාමීන් වහන්සේ අපිට බොහෝ විට සිත අනිශ්චිත ස්වභාවයෙන් තබා ගන්නයිද සමාධියට වැඩි නැඹුරුවක් කරන්න එපායයිද අවවාද කරනවා. ස්වාමීන් වහන්සේට වාර්තා කර සමතහන් ලබා දී තිබුණත් තව ගැටලු සහිතයි. මගේ භාවනාවේ අත්දැකීම්ද දැනුම අනුව ගැටලුවද මෙසේ සඳහන් කරමි. පරියන්කය. ආනාපාන සතිය මූල කමඨහන ලෙස තබාගෙන වේදනානුපස්සනා දීර්ඝ කාලයක් සිටම වඩන්නේ. මාගේ වේදනාව යනු කකුල් අත්පා දන හිස් වේදනාව නොව. ඉතා සියුම් සංවේදනාවන්ය. ඉතා සියුම් බුබුලු ශරීරයේ තනින් තන ඇති වී නැති යාම ඉදිකට තුඩකට වඩා සියුම් ප්‍රික්ස් ඇති වී නැති වී යාම සිරුර පුරා subtle sensations විහිදීම ඒ අතරම පිටපතින් බෑග්ග්‍රවුන්ඩ් එකෙන්
සිතුවිලි ඇති වී නැති වී යාම සිතුවිලි අනුව සෙන්සේෂන්ස් වල ස්වභාවය වෙනස් වීම දැනීම. මාගේ ශරීරය පූර්ණ සමාධියක තිබුණත් සමාධිමත් මනස ශරීරය පුර දිවයයි. ශරීරය ඝන ස්වභාවයෙන් මිදී කුඩා අංශු ලෙස දැනේ. හරියට බල්බ් බැලක තනින් තන ලයිට් පත්තු වී නිවෙනවා ලෙස. මෙසේ පාන්දර පැය දෙකක් පමණ පරියන්කයෙන් ගත කරමි. ඊටත් වැඩිය සිටිය හැක. මෙය නිදිබර ඒකාකාරී සමාධියක් නොවන හේයිනි. ෆිල්ම් එකක් බලනවා වාගේ පැය දෙකක් අවසාන වීගෙන එන විට පාදයක සායසිකා පේන් එකක් හටගනී. එහෙත් අවශ්‍ය නම් ඉවසා හෝ කාලය දිගු කර තවත් සිටිය හැක. ගෙදර දොර වැඩ නිසා ආසනයෙන් උද්‍යෝග මාර්ග නැගිටිනේ. සමහර දිනයන්හි අනිශ්චිතව සිටීමටද හැකිය. බොහෝ වේලාවට අන්තිම පැය කාල අනිශ්චිතව සිටීමට සැත් කරමි. එහෙත් වැඩි වේලා නොවේ. මට දැනෙන්නේ අනිශ්චිතව සිටීමෙන් මට කිසි විශේෂ අවබෝධයකට යා නොහැකි බවය. සංවේදනාවන් වල ක්‍රියාකාරීත්වය මා දැකීමෙන් මා තුළින් ඇතිවීම නැතිවීම අනිත්‍ය ස්වභාවය හා නාම රූප සම්බන්ධතාවය අත්දකිමි. මේ අවබෝධයට උපකාරී වේයයි සිටේ. ටික කලකට පෙර හිස්තැනකට යන ගතියක් මම නොසිටින තැනක් පැයක පමණ කාලයක් අත්විඳීමට හැකි විය. එහෙත් දැන් ඒ ස්වභාවය නැත. සක්මන. උදේ කාලයේ පැය භාගයක් පමණ සක්මන් කරමි. පාදවලට සිත යොමු කරගෙනම සිටිය විට අන්තිම හරිය වන විට නිදිමත ගතියක් ඇති වේ. සුළු කාලයක් අනිශ්චිතව සක්මන් කිරීමටද හැකි වේ. සක්මනෙන් පසු පර්යංකයට ගියොත් නිින්ද යා හැකි හේයින් මම පළමුව පර්යංකයට ඉන්පසු සක්මනද කරමි. සමහර විට ධර්ම දේශනාවකට සමන් දීගෙන සක්මන් කරමි. ගැටලුව. අපේ එකම පරමාර්ථය නිවන් අවබෝධ කිරීමයි. නිවනේ පළමු පියවර සෝතාපන්න වීමයි. සෝතාපන්න වීමට සක්කාය දිට්ඨිය මූලිකව ප්‍රහාණය කළ යුතු වේ. ඉතිරි සංයෝජන දෙක ඒ සමගම ප්‍රහාණය වේ. සක්කාය දිට්ඨිය යනු පංච උපාදාන ස්කන්ධය මමය මගේය මගේ ආත්මය ලෙස ගැනීම. ඒ ප්‍රහාණය කිරීමට නම් පංච උපාදාන ස්කන්ධයේ අනිත්‍ය දුක්ඛ අනාත්මතාවය අවබෝධයෙන් දැකීමයි. ඒ අවබෝධයෙන් දැකීමට ප්‍රඥාව අවශ්‍යය. ප්‍රඥාව ලබන්න සීලයක පිහිටා සමාධිය දියුණු කළ යුතුය. සමාධිය දියුණු වීමට භාවනා වැඩි යුතුය. සමාධිය ප්‍රඥාවට පාදක වේ. අනිශ්චිත ස්වභාවයේ උපාදානය වළක්වයි. මේන් කුමක් ප්‍රබල වේද? මෙතුක්කල් භාවනාවෙන් උපාදානය දෙහිවින් අඩු වූ ඇති බව මට දැනේ. උපාදානය නැති තරම්ය. එහෙත් කැමැති අකමැති බව තිබේ. උදාහරණ යමක් කැමැත ඇති කැමැත්ත. එහෙත් ඒ සොයාගෙන යාමට කිසි උනන්දුවක් නැතිකම. තිබුණොත් හොඳයි. නැත්නම් ඒත් කමක් නැති ගතිය. අකමැති දේ හැමෝම සිතට තරහක් එන ගතිය. එහෙත් ඒ මොහොතේදී ඒ తాවකාලික ගතිය අනිත්‍ය දැක ඒ වෙලාවෙම අතහැරෙන ගතිය අත්විඳිමි. මගේ භාවනාවේ හෝ සිතන ක්‍රමයේ දොස් ඇතොත් පහදා දෙනසේක්වා. මේ පින ස්වාමින් වහන්සේගේ මේ ජීවිතයේදීම නිර්වාණ අවබෝධය පිණිසම වේවා. පෙරවන් සරණයි. ඔව් ඉතින් ලියලා තියෙන ටික හරි. හැබැයි අර කෙනෙක් එක පැති තියෙනවා. දැන් අපි අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගන්න ඕනේ. ඊට පස්සේ තේරුම් ගියාට පස්සේ හිත කොහොමද හැසිරෙන්නේ? එතකොට අපි හිතනවා නම් හැමතිස්සෙම මුළු ජීවිත කාලයම අනිත්‍ය දුක්ඛ අනාත්ම බල බලා ඉන්නවා කියලා. එහෙම එකකුත් නැහැ. ඒ අතහගත ඥාන දර්ශනයක් ඇතිවීම සඳහා අනිත්‍ය දුක්ඛ අනාත්ම තේරුම් ගැනීම තමයි ඉතින් මේ සිද්ධ වෙන්නේ. අපි ඒකාග්‍ර වෙච්ච හිතක් හදාගෙන එතන මතුවෙන සංස්කාර ස්වභාවයන් තේරුම් ගැනීම හරහා ඒවැ යථා ස්වභාවය දැන ගැනීම හරහා අපිට වැටහෙන්නේ ඒ අනිත්‍යක් තමයි. දුකක් අනාත්ම ස්වභාවයක්. ඊට පස්සේ ඒක වැටහුණාට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ හිතට ඒ අල්ලන් ඉන්න එකම සංස්කාරයක්වත් වැඩක් නැති වෙනවා. ඊට පස්සේ තමයි ආගේ විතේ විරාගයක් පහළ වෙන්නේ. එපා වීමක්. ඊට පස්සේ ඉතින් මේ අල්ලන් ඉන්න සියල්ල එහෙමනම් අතහැරෙන්න අවශ්‍යයි. ඒක අපි අතහරිනවා කියලා බලෙන් අතහැරීමක් නෙමෙයි. ඒ අතහබූත ඥාන දර්ශනයක් ඇති වුණා නම් අතහරිනවා කියන එක අතහැරෙනවා කියන එක ධර්ම න්‍යායක් කියලා බුදුහාමුදුරුවෝ කියනවා. ඉතින් එතකොට එහෙම තත්වයක් එකපාරටම ඇති වෙන්නේ නැහැ. අපි ඊයේත් පෙරේදත් කතා කළා වගේ අපි ප්‍රතිපදාවක් පුරාගෙන යනකොට තමයි ඉතින් මේ හැකියාවන් පොඩ හිත තුළ ප්‍රගුණ වෙලා එන්නේ.
ඉතින් ඊට පස්සේ හිතට පුංචි කාලයක් හරි එහෙම ඉන්න පුළුවන්කම ඇති වුනහම ඒක වර්ධනය කර කර තව ඉස්සරහට යන්න ඕනේ. ඉතින් ඒ කියන්නේ තාම මේ ඊයේත් අපි අර මතක් කරගත්තා වගේ ඒ අනිශ්චිත භාවයක් ඇති වූ පමණින් සම්පූර්ණ වෙලා නැහැ. ඉතින් ඒකත් 100%ක් සම්පූර්ණ අනිශ්චිත ස්වභාවයක්වත් නෙමෙයි අපිට මුලදී හම්බ වෙන්නේ. කොහේ හරි ලාවට හරි හිත ගෑවිලා තියෙන්න පුළුවන්. බරපතල විදිහට අල්ලගෙන නොහිටියත් හිත පූර්ණ වශයෙන් ශුන්්‍යත භාවයක, අනිමිත්ත භාවයක, අපන්හිත භාවයක නොපිහිටන්න පුළුවන්. මුලදී නිකන් අපිට දැනෙනවා බරපතල දෙයක් නම් දැන් අල්ලලා නැහැ. කියලා ඒ தත්ත්වෙකින් ප්‍රගුණ කරගෙන යනකොට තමයි තව පිරිසුදු වෙවි. හිත සෑහෙන දුරට පිරිසුදු වෙලා ශුන්්‍යත, අනිමිත්ත, අපන්හිත මට්ටමක් අත්දකින්න පුළුවන් වෙන්නේ. ඉතින් එතකොට ඒක දියුණු කරන්න ඕනේනේ. අපි මේ මට්ටමේ ඉන්නේ නැතුව අපි හිතනවා නම් මෙහෙම ඉඳලා හරියන්නේ නැහැ. මම මොකක් හරි ආයෙ අල්ලගෙන මෙනෙහි කරන්න ඕනේ. ආයෙත් අල්ලගෙන ඒකේ අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ. ඉතින් එතන තියෙන්නේ සංස්කරණයක්. මට නිකන් ඉන්න බෑ. නිකන් ඉන්න බැරි ප්‍රශ්නේ තියෙන්නේ. ඒතර නිකන් ඉන්නත් පුරුදු කරන්න ඕනේ. කිසිවක් නොකර සිටීමේ හැකියාව දියුණු කරලා ගන්න ඕනේ. කිසිවක් නොකර සිටිනකොට තමයි හිතේ ඇතුලෙන් සංස්කරණ සිද්ධ වෙන හැටි තේරුම් යන්නේ. ඇතුලේ හැමතිස්සෙම මොකක් හරි කරපාන් කියලා උද්‍යෝගයක් එනවා. ඒ හරහා මෙහෙවනවා. ඉතින් මෙහෙවීම අපි කාය සංස්කාර, වචී සංස්කාර, මනෝ සංස්කාර වශයෙන් පිට කරනවා. ඉතින් එතකොට කවදාවත් අපි මේ මෙහෙවීමේ අතකොළුවක්, අතවැසියෙක්, වහලෙක් බවට පත් වෙලා ඉන්න තාක් අපිට සංස්කාර සමතයක් අත්දකින්න හම්බෙන්නේ නැහැ. ප්‍රපංච සම්පූර්ණයෙන් දුරු කරගෙන විතර්ක සමනය කරගෙන ඉන්න තත්ත්වයක් අත්දකින්න හම්බෙන්නේ නැහැ. ඒ ඇතුළේ හැමතිස්සෙම කේන්ද්‍රී ගානම මොනවා හරි කරන්න කියලා. හැමතිස්සෙම උසි ගන්නවම මොනවා හරි කරන්න කියලා. ඉතින් ඔන්නේ උසි ගැන්වීම අපි තේරුම් ගන්න අවශ්‍යයි. අවිද්‍යාව හරහා තමයි මේ නැවත නැවත සංස්කරණ සිද්ධ වෙන්නේ. අවිද්‍යාව පත්‍ය සංඛාරා. ඒ හරහා ආයෙත් ඔන්න හිත වැඩට බහිනවා. ආයෙත් රූපයක් බලන්න, ආයෙත් සද්දයක් අහන්න, ආයෙත් නැත්තම් පිම්බීමක් හැකිලීමක් අල්ලගෙන ඒක අනිත්‍ය බලන්න, ආස්වාද ප්‍රසආසය අනිත්‍ය බලන්න, වේදනානුපස්සනාව බලන්න මොනවා හරි. ඒ වැඩක් පටන් ගන්නවා. ඊට පස්සේ අර හිතිය සරල අනිශ්චිත ස්වභාවය අපිට අහිමි වෙනවා. ඉතින් අපි මෙතනින් අදහස් වෙන්නේ නැහැ දවසේ මුළු පැය 24ම අනිශ්චිතව ඉන්න කියලා. පුළුවන් වෙලාවක් එතන ඉඳලා බලන්න ඕනේ දැන් හිත කොයි මට්ටම් වලද තාමත් අහු වෙන්නේ. සක්මනේදී මට මේක කරන්න පුළුවන්ද? පරයන්කේදී සමාහට කරන්න ලේසි. හැබැයි සක්මනේදී ලේසි නැහැ. සක්මනේදී ආයෙත් ගිහිලා අල්ලනවා. මොකද රූප පේනවා, ශබ්ද ඇහෙනවා, බරපතල සමාධියක් අස්සේ හිර කරගෙන ඉන්නත් බෑ. ඉතින් ආයෙත් ගිහිලා පරණ දේවල් එක්ක මතක් කරනවා. අනාගතේ සම්බන්ධ කතන්දර ගොතනවා. ඉතින් ඒව හරහා තමයි අපිට අපි ගැන අවබෝධ වෙන්නේ. නැත්තම් ඉතින් අපි ඔය මාක් හරි වෙලා ඉඳද්දි හිතනවා දැන් ඔක්කොම හරි කියලා. නමුත් අර සක්මනකදී නැත්තම් එදිනදා කටයුතු වලදී සිදුවෙන හැලහැප්පීම් අනුව තමයි තේරුම් ගන්න මොන කෙලෙස්ද මේ තාම ඉතිරිලා තියෙන්නේ. කොයිතරම්නම් ප්‍රවණතා නැත්තම් මේ පුරුදු මේ හිතේ ක්‍රියාත්මක වෙනවද? කොයිතරම්නම් තාමත් මානාදී ඒ අකුසල ධර්මයන් ක්‍රියාත්මක වෙනවද? කෙනෙක් අපිම බොහොම නිහතමානීව තේරුම් ගන්න අවශ්‍යයි. ඒ තේරුම් ගන්න ඕනා කරන පදනම තමයි අනිශ්චිත භාවයෙන් හදලා දෙන්නේ. මේ බඳු තත්ත්වයක් තුළ අපි පොඩ්ඩක් හරි හිත පුරුදු කළා ඒ පුහුණුවක් ලැබලා තිනකොට ඒ බඳු සිතක් නැවත ගිහිල්ලා ආයි අර මඩවලේ වැටෙන හැටි අන්න බොහොම පැත්තක ඉඳලා පිරිසුදුව තේරුම් ගන්න පුළුවන්. ඒ යන යෑම අනුමත නොකර ඒකට උල්පන්දම් දෙන්න යන්නේ නැතුව ඒ පුරුද්ද එහෙම ඉතින් ෂය කරලා අරින්න අවශ්‍යයි. ඒ විදිහට පුරුදු ෂය කර යාම තුළ තමයි එහෙනම් අපිට අනුසය ප්‍රහාණයක් ආශ්‍රව ෂය කිරීමක් ගැන තේරුම් ගන්න සිද්ධ වෙන්නේ. ඉතින් එහෙම ගමනක් තමයි කරන්න තියෙන්නේ. හොඳයි අපිට පුළුවන් ඊළඟ වාර්තාවට යන්න. හතරවෙනි වාර්තාව තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ අවසරයි. වාර්තාව ලියද්දී වචනයකින් හෝ වරදක් සිදු වී නම් සමාවන මෙන් ඉල්ලා සිටිමි. කාලය පැය 2ක් පමණ. වේලාව පාන්දර 12:20. සිත 2:20. පුතුවේ වාඩි වී මම දැන් මෙතනට සිත යෙදුවෙමි. ටික වේලාවක් ආනාපානෙට සිත යොදවමින් තර්ක විතර්කවල ගැටෙමින් සිත සමතයකට පැමිණ සංසිඳුණු ආනාපානය දෙස බලා සිටියේ. අනිශ්චිතව සිටින අතර ගැටෙන සිත් මතු වී නැති වී ගියේය. වරින් වර නින්දට වැටි ගැස්සී අවදි වේ. මෙය නිරෝධ සමාපත්තිය බව මගේ වැටහීමයි.
දැනීම් නැති තැන සිට ශබ්දයකට ගැස්සී දැනීම් ඇති තැනට අවදි වේ. එවිට තැනින් තැන මතුවන කම්පන, චංචල සහ වේදනාවන් දකි. සෑම චිත්තක්ෂණයකදීම එක් වේදනාවකින් තවත් වේදනාවකට පනින බව පෙනේ. ගෙදර පරිසරය නිහඬව ඇති විටකදී නින්දට වැටී සිට AC එක ඔන් වන ශබ්දයට ගැස්සී අවදි වන විට ගෝසාවක් ලෙස එම AC එක ඔන් වන ශබ්දයට කන් දීගෙන ඉන්නා විට එකවර එය නතර විය. දැන් නැසෙන්නේ පරිසරයේ මෙතෙක් පැවති ගෙබි නාදයයි. AC එකේ ගෝසාවට එය යටපත් පැවතිනේ. ඒ බව අද්විත සැමින් අවබෝධ වූයේ කයේ ස්වභාවයයි. මේ කය කම්පන චංචල ගුලියකි. කම්පන චංචල මෙන්න වේදනාවන්ට නොකඩවා පවතී. ඒ අවස්ථාවේ තීව්‍ර වී මතුවන කම්පන චංචල හා වේදනාවන් ඒ අවස්ථාවේ අප අඳුනා ගනිමු. නමුත් ඒ අඳුනා ගැනීම වේදනාවේ හෝ කම්පන චංචලවල මුල නොවේ. අප දකින්නේ මැද අවස්ථාවයි. ඇත්තෙන්ම අපට එය පටන් ගත්තේ කොතනදයි හරියටම කිව හැකිද? හරියටම මහවැලි ගඟේ මුල හොයන්න ගියාක් නෙමෙයි. උල්පත පටන් ගන්නේ කොතනදයි හරියටම අපට කිව හැකිද? නිරන්තරයෙන් පවතින වේදනා ගුලියේ තීව්‍ර වන වේදනා පමණක් අප හඳුනා ගන්න. මේ කිසිවක් මමත් නොවේ, මගේවත් නොවේ, මගේ ආත්මය නොවේ. විඥානයේ වේදනාව සහ සංඥා හඳුනා ගැනීම පමණක් සිදු කරයි. එතකොට වේදනාවක මුල බැලීම කියන්නේ තීව්‍රතාවය අනුව ඉස්මතු කර පෙන්වූ අවස්ථාවේ සිට ඒ දෙස බැලීමක් පමණි. ඒ සැබෑ මුල නොවේ. හරියට ආශ්වාසයේ සැබෑ මුල නොපෙනෙනවා වගේ. පෙරවන් සරණයි. නිදුක් නිරෝගී වේවා, නිවන් සැනසෙවලින්ම සැනසේවා. දායිකා චින්තා. ඔය ඉතින් හොඳයි. ඉතින් අපේ ශක්ති පමණින් තමයි පේන්නේ. අපිට අපේ සතියේ තීව්‍රතාවයේ මත ඊළඟ සම්පජඤ්ඤේ තීව්‍රතාවයේ මත තමයි අපිට කොතරම් දුරකට මුල වැටහෙනවාද කියන එක තීරණය වෙන්නේ. ඒ නිසා ආරම්භක යෝගියෙකුට වැටහෙන මුලට වඩා ටිකක් හිතේ ඒකාග්‍රතාවය දියුණු කරගත්ත සම්පජඤ්ඤේ දියුණු කරගත්ත කෙනෙක් වටහා ගන්නා මුල සෑහෙන ප්‍රබලයි නැත්නම් සියුම් කියලා කියන්න පුළුවන්. ඉතින් එතෙන්දී ඇත්තටම වැදගත් වෙන්නේ ආස්වාසයේ මුලම හරියටම තිතටම සෙන්ටිමීටරයකට දැනගත්තාද කියන එක නෙමෙයි. ඉතින් මුලට යෑම අපි එතනින් පුරුදු කරනවා. යෝනිසෝ මනසිකාරයක් කරන්නේ කොහොමද කියලා ඉගෙන ගන්නවා. ඊට පස්සේ අපේ හිතේ කොහොමද ඕවා හටගන්නේ? හිතේ කොහොමද මේ දේවල් ක්‍රියාත්මක වෙන්නේ? හිතේ කොහොමද අයෝනිසෝ මනසිකාරයක් කරන්නත් යෝනිසෝ මනසිකාරයකට දාගන්නේ? කියලා අපි අර ලැබපු පුහුණුව අපේ හිතට යොදන්න ඕනේ. ඉතින් ඒ නිසා ආස්වාසය ගැන අපි රචනාවක් ලියුවා කියලා ආස්වාසයේ මම නම් දැක්කේ මුල මට දාගන්න බැරි වුණාය. මම මේ තාම දැකලා තියෙන මැද හරිය විතරය කියලා ඉතින් Tamanට දොස් කියාගෙන තේරුමක් නැහැ. මුල බලන්න උත්සාහන්ත විය යුතුයි. ඒක ශක්ති පමණින් කළ යුතුයි. ඉතින් එතකොට ඒ ලබන ප්‍රවණතාවය, ඒ ලබන අභ්‍යාසය තමයි අපි ඊට පස්සේ යෝනිසෝ මනසිකාරයක් වශයෙන් දියුණු කරන්නේ. ඒක තමයි ඉස්සරහට ඇවිල්ලා පරිසම්පාදයක් තේරුම් ගන්න ඒ ටික ටික ආපස්සට ගිහිල්ලා හිත කොහොමද මේ බඳු තණ්හාවක් ඇති වෙන්නේ? කොයි ස්පර්ශයක් කරාද වැඩියෙන් තණ්හාවක් පහළ වෙන්නේ? ඊට පස්සේ කොහොමද මේ ස්පර්ශ සිද්ධ වෙන්නේ? අර හිතේ කොහොමද මේවා මුලින්ම නාම රූපයක් වශයෙන් හොල්මන් කරන්නේ? ඊට පස්සේ කොහොමද මේ නාම රූප විඥාන නිකන් බැඳෙන්නේ කියලා ඔය වගේ අර බොහොම සූක්ෂම පැති ඔස්සේ අපි මුලට යන්න ඕනේ. ඒකයි කතා කරන නිවැරදි මුල. එතකොට ඒ බඳු මුලක් හොයන්න අපි තුල ඒ යම්කිසි පුහුණුවක් ලැබලා තියෙන්න ඕනේ යෝනිසෝ මනසිකාරයක. ඒ යෝනිසෝ මනසිකාරයකට උමනා කරන ඒ පුහුණුව තමයි ආස්වාසයක ප්‍රාස්වාසයක මුල දැකීම සඳහා යෙදවීම තුලින් අතරම අපි ලබා ගන්න. ඒක තමයි කියන්න තියෙන්නේ. හොඳයි. පස්වෙනි වාර්තාව ගරු ස්වාමීන් වහන්සේ මා පාන්දර නැගිට සමදාමෙන් කිසරණ සරණ ගොස් ආජීව අෂ්ටාංගික සීලය සමාදන්ව සක්මන් භාවනාවට සිත යොමු කළෙමි. මුල් පාදයේ සිටම මාහට සතිය පවත්වා ගැනීමට හැකි විය. මුලින්ම පාදයට දැනෙන සීතල උණුසුමට සිත යොමු කර අතර ඉන්පස්ව මා අඩිය තබා ඉදිරියට ඇදෙන ආකාරය දුටිමි.
එසේ ඉදිරියට ඇදෙන බවත් ටික වේලාවකින් නිදිමත ගතියක් මෙන් දැස් වාගෙට අඩවන් වූ බවත් අප නිින්දට වැටෙන විට අපට දැනේ. දැනෙනසේ සියලු දේ අපෙන් ඈත් වී යන ආකාරයක් දිටිමි. නමුත් මට සිත ශබ්ද ඇසේ. ඒ ශබ්ද මිස වෙන යමක් ලෙස නොහැඟේ. ඒක සිත නොයයි. නොබෝ වේලාවකින් මුළු ශරීරය පමණක් දැනේ. නිදිමත ගතියද දැනේ. සිත සැහැල්ලු සතුටක් පහත් වෙන්නේ. මෙසේ විනාඩි 45ක් පමණ සක්මන් කළෙමි. පෙරට වඩා නිවසේ කටයුතු වලදී මාගේ සතිය දියුණු බව මට හැඟේ. මම දිනපතා භාවනා කරන අයෙක්මි. නමුත් සක්මන මගේ සිත ගන්න. මගේ දෙපාරේදී ඉදිමෙන තෙක් මම සක්මන් කරමි. එම උත්සාහයට මතු දිනක නිවන කරා යෑමට මට උදව් වේයයි මම සිතමි. ගරු ස්වාමීන් වහන්සේ, මාගේ භාවනාවේ යම්කිසි අඩුපාඩුවක් තිබේ නම් එය පෙන්වා දෙන මෙන් මා ඔබ වහන්සේගෙන් පාද නමස්කාර කර මින් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට මේ ආත්ම භාවයේම නිවන් පසක් වේවා. පිරිනුවන් සරණ පතමි. ඔතමලයිස්. ඔතෙන් ඉතින් වීරය සම කරගන්න අවශ්‍යයි. ඒ කියන්නේ අපි අධික වීරය හරහා මේක කරන්නත් බෑ. දැන් කකුල් ඉදිමෙනකන් සක්මන් කරා කියන එක බලන්න තමන්ගේ එතෙන්දී හිතේ කොහොමද තත්ත්වය? හිත අනවශ්‍ය විදිහට වෙහෙසෙච්ච ගතියක්, ඊළඟට සැහැල්ලුවෙන් දවස ගෙවා ගන්න බැරි ගතියක් තියෙනවා නම් ඒ කියන්නේ අපි ටිකක් මෙතනදී වීරය යොදලා වැඩි. දැන් උතන හරි ලස්සන උපමාවක් තියෙනවා සක්මනටම අදාළයි. ඉතින් අර සෝන ස්වාමීන් වහන්සේ අධික වීරයවන්තව භවනා කරපු ස්වාමීන් වහන්සේ නමක්. ඉතින් උන්වහන්සේ සක්මන් කරද්දී කකුලෙන් ලේනකන් සක්මන් කරනවලු. ඉතින් ඊට පස්සේ ඉතින් ඒත් වැඩේ හරි ගිහිල්ලා නැහැ. ඊට පස්සේ කල්පනා කරනවා සිවුරු ඇරලා යන්න. මොකද මේ අධික වීරයක් මම මෙච්චර කළා වැඩේ සාර්ථකුනේ නැත්තම් ඉතින් කොහොමද මම මීට වඩා කරන්නේ කියලා ඉතින් තමයි සිවුරු ඇරලා යන්න කල්පනා කරන්නේ. ඉතින් ඒ හිත දකිනවා බුදුරජාණන් වහන්සේ. ඉතින් උන්වහන්සේ අනුකම්පා කළා එතෙන්ට වැඩම කළා. හොඳ උපමාවක් දෙනවා. ඉතින් අහනවා ඔබ වහන්සේ මේ අද කාලේ හැටනම් වයලින් වයන්න එහෙම දන්නවද කියලා. වීණා වයන්න කියලා කියන්නේ. ඉතින් වීණා වයන්න දන්නවද කියලා. ඉතින් ඔය දන්නවා කියලා කියනවා. ඉතින් එතෙන්දී බුදුරජාණන් වහන්සේ අහන්නේ මේ වීණාවේ තියෙන ඒ තත් ඒ කම්බි හුඟාත් තද කරලා තියෙනකොට මේකෙන් ඒ අවශ්‍ය ස්වරේ නැගිනවද කියලා අහනවා. නැත ස්වාමීනි කියලා කියනවා. ඒක හුඟක් බුරුල් වෙලා තියෙනකොට එතකොට මේ අවශ්‍ය ස්වරේ නැගිනවද කියලා අහනවා. ඒත් නැත ස්වාමීනි කියලා කියනවා. එහෙනම් සෝන කොහොමද මේක සුසර කරන්නේ? මේක ස්වාමීනි අවශ්‍ය ප්‍රමාණයක් තියෙනවා. එපමණකට තමයි මේක අදින්න ඕනේ. එපමණකට තමයි මේ කම්බිය තද වෙන්න ඕනේ. එතකොට තමයි යන්නේ නිවැරදි ස්වරය ඒකෙන් නිකුත් කරන්නේ. අන්න ඒ වගේම තමයි සෝන මේ භාවනාවේදීත් වීර සමතාවක් කරන්න අවශ්‍යයි කියලා බුදුරජාණන් වහන්සේ සෝන ස්වාමීන් වහන්සේට ඒ වීරිය සමතාවය ගැන උපදෙස් දෙනවා. ඒ නිසා අපි භාවනා කරනකොට කොයිතරම් දුරටට වීරයෙන් අපි අරන් යන්න ඕනද? ඊට පස්සේ කොහොමද වීරය පොඩ්ඩක් සමනය කළා? ඊට පස්සේ හිතේ සමාධිය වැඩෙන්න අපි ඉඩ දෙන්න ඕනේද කියන එක අපි ප්‍රායෝගිකව හඳුනා ගන්න අවශ්‍යයි. මොකද අපි අධික වීරයක් යොදන තාක් හිතේ සමාධිය ඒ අවශ්‍ය ප්‍රමාණයට වැඩෙන්නේ නැහැ. මුලදී වීරය යෙදුවේ නැත්නම් ඒ පමණට ගන්නත් බෑ. ඊට පස්සේ හිතේ යම්කිසි මෙල්ලවීමක් වුණාට පස්සේ අපි වීරය ලිහිල් කරන්න ඕනේ. ඊට පස්සේ ඉතින් එයාටම ඔහේ යන්න දෙන්න ඕනේ. දැන් නිකන් අර රොබෝ කෙනෙක් එහෙට මෙහෙට යනවා වගේ ඔන්න එයා යනවා. සක්මනේ ඉතින් ඊට මෙහෙට යනවා. පරයන්කේ ඉඳද්දිත් එයා මේක කර ඉන්නවා. දැන් මම බරපතල විදිහට මෙහෙවන්නේ නැහැ. හිතම දැන් නිකන් පුරුද්දක් විදිහට වගේ එයා මේක හිමීට කරගෙන යනවා. දැන් ඉතින් මම වීරය ලිහිල් කළා. එයාටම වැඩේ කරගන්න ඉඩ දීලා මං සැහැල්ලුවෙන් ඉන්නවා. එතකොට තමයි අන්න ඒ සමාධිය තව තීව්‍ර වෙන්න පටන් ගන්න. ඉතින් ඒ නිසා බලන්න තමන්ගේ භාවනාවේ කොහොමද මේ වීර සමතාවක් ලබා ගන්න කියලා. ඒ ගැන තමයි විශේෂයෙන් සඳහනක් කරන්න තියෙන්නේ. හොඳයි. 6 වෙනි පාඨාව තෙරුවන් සරණයි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ සක්මන් භාවනාව. දිගු කාලයක සිට පුහුණු කරන ලබන හේයින් සක්මන සත්‍යමාත්‍ය. ආරම්භණය සඳහා වම් දකුණ ලෙස ගත්තා වූ අරමුණක් තිබීම පහසුවක්ය. අද දිනේ උදෑසන කලකෙදර කෑම සැකසීමේදී සතිමත් බව පැවතුණා. නිරායාසයෙන් සිදු වූ බොහෝ දෑ
නිරීක්ෂණය වෙමින් ගලා ගිය කිසිම තැනක හැල හැප්පීමක් සිදුවේ නැහැ. පියවරෙන් පියවර සිදු වූවා වගේ දැනේ. හරිම විවේකී මනසක් බව ඒ වේලාවේ වැටහුණා. ප්‍රීතිමත් සිතක් පැවතියා. ඒ බවද දැනගත්තා. දැක්කගත්තා. මාගේ වශයෙන් භුක්ති විඳින්නේ නැහැ. මද වේලාවකට පසුව දුරකථන ඇමතුමකට පිළිතුරු දෙන්න සිදු වුණා. සිදු වූ කාරණාව පිළිබඳව අවශ්‍ය පිළිතුරු ලබා දුන්නා. සතිමත්ය. වචනයක් පාසා සතිය තිබූ බව වගේ දැනුණා. කිසිම පීඩාවක් සිතේ සටහන් වුණේ නැහැ. ඒ කාරණා දෙකම වෙනසක් ලෙස දුටුවේ සිතේ පැවති ශාන්ත බවයයි. එම නිසා මද වේලාවක් පමාවී සක්මනට ගියේ. උදෑසන වුවත් හිරු රශ්මිය සැරයි. හිරු රශ්මිය නළලට වැදෙන විට තද රස්නයක් ඇති බවත්, ඉන්පසුව රශ්මි ධාරාවන් අඩු වී යද්දී රස්නය අඩු බවත්, සිසලසක් ඇති බවත් දුටුවා. සක්මනේදී ගත්තා වූ අරමුණ ගිලිහී නොගියත් එයත් සමග දැනුවත් වෙමින් ගමන් කරා. මතුවන කායික දැනීම් පිළිබඳව ද දැනුවත්ය. කිසිදු පීඩාවක් නැහැ. දවස ආරම්භන විටදීමත් ඒ බව දැනුණා. නිදහස් බවක් පවතිනවා කියා. සෑමදාම වාගේම සෑහෙන වේලාවක් සක්මන් කරනවා. සෑහෙන දුරක් සමග ඉඳුරාම සිත නිදහස් වී කතා ගෙතීමේ වලින් තොර වී ඒ ඉරියව්ව සමග සිටියා. හැම ක්ෂණයකම නිදහස තිබුණා. කරන වැඩිය ගැන පමණයි අවධානය. සක්මන නිමාවී නිවසට ආවෙත් එසේය. පැහැදිලි වූ තාරපාර දිගේ ඇස්පිය හෙලීම පවා අඩු වී එක දිගටම ආවා. පාර දැසට පේනවා, හඳුන ගන්නවා. සිත හරියට විදුලි කන්දමක් වාගේ. පාර ඇතුළ පෙනෙනවා වාගේ දැනුණාට දකින්නේ සිතේ ස්වභාවයයි. කිසිදු සිතුවිල්ලක් නැහැ. පැවතුනේ හුස්ම වැටෙන ස්වභාවයයි. ඇස විසින් මවා දෙන රූපය සිත විසින් ඒ බව දැක දැන ආවා. తాවකාලිකව හෝ මිදීමක් තියෙනවා. ඒ බව අත්දැකීමෙන් අද බොහෝ දුරට අත්විඳා. අතුලාන්තයේ සංසුන් බව විවේකී බව දුටුවා. ක්‍රියාවන්හි පාවා ඉඩක් ඇති බව දුටුවා. සක්මන් තුලදී පරිසරය සමග රැඳී සිටියා. හමන සුළඟ කායිකව ස්පර්ශ වන විට මුලදී ගොඩක් ලෙසත් ගලා යාමේදී සිහින් බවත් සිසිලසක් දැනුණා. මෙහිදී ඒ බව දැනුණා. වින්දනය ලැබීමට මම සිටියාදැයි සොයා බැලුවා. එවන්නක් නම් හමුුනේ නැහැ. මුළු සිද්ධි දාමයේම ක්‍රියාවන්ය. සොයා ගොස් කෙලෙස් මතුවේදයි බැලීම අවශ්‍යද. එවැනි දෙයක්ත් සිදු කරා. මම නම් එහි ඉන්නා බවක් අද දුටුවේ නැහැ. එහෙම මතු වුණත් මට හඳුනාගෙන කතා කිරීමේ මට්ටමට නොගොස් පහ කරගත හැකිය. මේ අතුරු ඵලය මෙතෙක් කල පුහුණුව තුළදී ලැබූ ඵලයක්ය. සිත විමසා බැලීමේදී දැනෙන්නේ තද හෝ ශක්තිමත් බව ලෙස හැඟෙන්නේ කයීම තද බවය. සිත නිශ්චිත අරමුණු වලින් තොර වෙලා නමුත් පුරුද්දක් ලෙස ගත්ත වම දකුණ තියෙනවා. ඒවා පහසු නිමිතිය. බුදුන් වහන්සේ දෙසූ නිරෝධ සංඥාව පිළිබඳ දෙසුම දෙවරක්ම ශ්‍රවණය කළා. ඇත්තෙන්ම ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ සැකබින්ම නොවුනත් එහි අඩංගු කාරණා සතිමත් වීමේදී මා අත්විඳින දේවල්ය. ඒවා ආශ්චර්යමත් කරුණු ලෙස නොගත්තේ නිසි පුහුණුවක් කරනු ලබන යෝගාවචරයෙකුට නිසි ලෙසම අත්විඳිය හැකි නිසාය. තමා තුළින්ම අත්දැක ගත හැක. නිහතමානී වීම මාර්ගය වඩන විටම નિરાශයෙන්ම ඇති වෙනවා. ඒවා බාහිර කෙනෙකු වෙනත් ආකාරයකට දැකිය හැක. තමා තුළම පිහිටුවා ගන්නා දේ තවත් කෙනෙකුට දැකිය නොහැක. මා පවා මා අත්දකින දේ වචන බවට හරවා සංනිවේදනය කරනවා. අසා සිටින කෙනෙකු අගයක් එකතු කරනු ලැබිය හැක. යෝගාවචරයෙකු ලෙස මා ගත් පුහුණුව ලැබූ අත්දැකීම් ප්‍රකාශ කිරීම අවශ්‍යය. එවැනි නිසි මඟ පෙන්වීමක් මත ගරු ධර්ම විහාරී ස්වාමීන් වහන්සේ ධම්මජ්ජ ස්වාමීන් වහන්සේ ඔබ වහන්සේ යටතේ මෙවැනි අවවාද ලැබුවේ දුරස්තවය. කාරුණික අවශ්‍ය උපදෙස් දෙනමෙන්
කාරුණිකව ඉල්ලා සිටිමි. ඔබ වහන්සේලා සියලුම දෙනාට සංවිධායක මණ්ඩලයට නිවනින්ම සැනසෙන්න පුණ්‍යානුමෝදනා කරමි. එතමයි ස්වාමීනි. හොඳයි. ඉතින් විශේෂයෙන් එකතු කරන්න දෙයක් නැහැ. ඉතින් Tamanට පාර තේරලා තියෙනවා. ඒ මාර්ගයේ දිගට වඩන්නයි තියෙන්නේ. ඉතින් අනිත් එක Tamanට ධර්ම දේශනාවක් අහගෙන ඉන්නකොට ඒකත් එක්ක ඍජු සම්බන්ධතාවයක් ඇති වෙනවා කියන්නේ ඉතින් ඒ කියන්නේ අපි වඩපු යම් දහමක් තියෙනවා. අපි තුල යම්කිසි ගුණයක් දිනුනලා තියෙනවා, යම්කිසි අත්දැකීමක් ලැබලා තියෙනවා. එතකොට බුදුරජාණන් වහන්සේගේ දේශනයක් ඇහෙනකොට අපිට ඒකත් එක්ක හොඳට ඍජුව සම්බන්ධ වෙලා අත්දැකීම් එහා සැසඳිලා එනවා. ඒකෙන් තමයි අපිට අපි යන පාර නිවැරදි කියලා තේරෙන්නේ. එහෙම නැත්නම් ඉතින් අපිට උමනා පාරවල් වල ගිහිලා තේරුමක් නැහැ. බුදු කෙනෙක් පහළ වෙලා පාර පෙන්ලා දීලා තියෙනවා. ඒ නිසා අපි ඒ පාරේ යන්න තමයි උත්සාහන්ත වෙන්න තියෙන්නේ. ඒ පාරේ දිගට යන්දී තමයි අපිට තේරෙන්නේ එදා හිටියට වඩා අද ටිකක් කෙලස් අඩු ගතියක්. ඉතින් දැන් ඇතන් කෙනෙක් අහලා තිබුණා අනිශ්චිතතාවය තුළ ඔහේ හිටියායි කියලා හරියනවද? මෙතන අනිත්‍ය දුක්ඛ අනාත්ම බලන්න ඕනේ නේද කියලා. ඉතින් අනිත්‍ය දුක්ඛ අනාත්ම පෙනෙනවා. ඉතින් අර තුල ඉඳද්දි. ඒකේ විශේෂයෙන්ම අනාත්ම ලක්ෂණයක් යොනසෝ මනසිකාරයක් වැඩෙන්න නම් මෙතන මේ ක්‍රියාත්මක වෙන්නේ හුදු හේතුඵල ධමයක් කියන එක තව තීරව Tamanට වැටහෙන්න ඕනේ. ඉතින් ඒක මතු පිට ඉඳගෙන අනිත්‍ය කීක ඉඳලා හරියන්නේත් නැහැ. හිතේ ඒකාග්‍රතාවයක් තියාගෙන ඒ පහළ වෙන දේවල් දිහා දැකීම එක මට්ටමක්. ඒක විපස්සනාවේ එක උද්‍යව්‍ය මට්ටමක්. ඉතින් ඒ උද්‍යව්‍ය මට්ටම තව එහාට ගියාම තමයි කෙනෙකුට හැකියාවක් ලැබෙන්නේ හිත අනිශ්චිතව පවත්ව ගන්න, උපාදාන නොකර පවත්ව ගන්න. ඉතින් ඒකත් ඉතින් අවසානයේ නෙමෙයි. ඉතින් ඒකත් ඇවිල්ලා හරියට නිකන් අර වතුර දැක්කා වගේ. දැන් ඉතින් වතුර බොන්න උත්සාහ කරන්න ඕනේ. වතුර නා ගන්න උත්සාහ කරන්න ඕනේ. තමන් ඒ බවටපත් වෙන්න නැත්නම් උත්සාහ කරන්න ඕනේ. ඒ බවටපත් වෙනවා කියලා කිව්වොත් වැරදි. අපි කෙසේ නමුත් අර කෙනෙක් හැදෙන හැටි, මමෙක් හදන හැටි නැත්නම් යම් සංසිද්ධීන් හරහා විවිධ කෙලෙස් හිතේ බලපවත්වන හැටි ඉතින් මේවා අපි හඳුනා ගන්න අවශ්‍යයි. ඉතින් බුදුරජාණන් වහන්සේ එක විදිහට විස්තර කරලා තියෙනවා. ඉතින් ඇත්තටම මේ ධර්මදේශනා අහද්දි තමයි ඉතින් අපිටත් තේරෙන්නේ කොයිතරම්නම් බුදු කෙනෙක් ඒ තමන් වහන්සේගේ ඒ ලෞතුරා ඥානයකින් සර්වඥතා ඥානයකින් මේ සිදුවීම් කොයිතරම්නම් විශිෂ්ට අන්දමින් ඉදිරිපත් කරලා තියෙනවද කියලා. ඉතින් එක අන්දමින් බුදුරජාණන් වහන්සේ විස්තර කරනවා. දැන් උදාහරණයක් වශයෙන් ගත්තොත් ධාතු විභංග සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ කියන්නේ 4 ආකාරයකින් මේ කටයුත්තට පදනම සකස් කරගන්න. එකක් තමයි ප්‍රඥා පදනම. ඒ ප්‍රඥාව වඩා ගන්න කල් අරින්න එපා. හොඳට ඒ ප්‍රඥාව දියුණු කරගෙන යන්න. ඒක මට්ටමක්. ඊට පස්සේ ඒ තමන්ගේ සංස්කාර ලෝකයෙන් අයින් වෙලා ඒ විසංස්කාර තත්වයක් හිතේ ගොඩනගා ගත්තාට පස්සේ දැන් හිත මොකක්වත් මේ දෙයක් ඇසුරු කරන්නේ නැහැ. දෙයක් අල්ල බදාගන්නේ ඒකට බැසගන්නේ යන්නේ හිතට දැන් විවේකී ස්වභාවයක් හමු වෙලා තියෙනවා. එතන තමයි සත්‍ය ස්වභාවයක් තියෙන්නේ. ඉතින් මෙන්න මේ සත්‍ය ස්වභාවය දැන් ඊට පස්සේ දිගට ආරක්ෂා කරගන්න. ඉතින් මුල් කොටසේදී කියනවා පඤ්ඤං නප්පමජ්ජේය. මෙතෙන්දී කියනවා සත්‍යං අනුරක්ඛේය. මේ සත්‍ය ස්වභාවය දැන් අනුරක්ෂණාවක් කරන්න. මේක ආරක්ෂා කරගන්න. ඒකත් ඉවර නැහැ. තවත් ඊළඟට කියනවා චාගමනු බ්‍රූහෙය. මේ තමන්ගේ මගේ කියලා හිතාගෙන තියෙන විවිධාකාරයේ උපදි ස්වභාවයන්. ඒවා දැන් දැක ඒක ප්‍රහාණය කළා දාන්න. ඒවා තේරුම් ගනිමින් අතහැරලා දාන්න. එතකොට එතන තියෙනවා අතහැරීමක් ප්‍රගුණ කරනවා. ඊට පස්සේ කියනවා සම්තිමේවසෝ සික්ඛේය. මේ රාග ద్వේෂ මොහයන්ට අහු වෙන්නේ නැතිව ඒවත් අන්න ෂය කර හරිමින් හිත ශාන්තව පවත්වන්න. එතකොට එක පැත්තකින් කියනවා නම් මේ බලමුළු 4ක් කරන ප්‍රහාරයක් තමයි මෙතන මේ බුදුරජාණන් වහන්සේ ඉදිරිපත් කරන්නේ. එක පැත්තකින් ප්‍රඥාව වඩීගෙන යන පැත්තක් තියෙනවා. තවත් පැත්තකින් තමන් හඳුනාගත්ත ඒ සත්‍ය වූ ස්වභාවයක් තුල හිත පැවැත්වීම සඳහා දරන උත්සාහයක් තියෙනවා. තවත් පැත්තකින් උපදීන් වශයෙන් කෙනෙක් පුජ්‍යලයක් මමෙක් කියාගෙන මෙතෙක් අපි පොදි බැඳගෙන ආපු දේවල් අතහැරීමේ පැත්තක් ක්‍රියාත්මක වෙනවා. ඊටත් අමතරව තමා තුළ රාග ద్వේෂ මෝහ හටගන්නා ආකාරය තේරුම් ගනිමින් බොහොම නිහතමානීව හඳුනා ගනිමින් ඒ වශයෙන් කිරීම සඳහා දරන ප්‍රයත්නයක් තියෙනවා. ඒතකොට මෙන්න මේ වගේ
අර ලස්සනට බුදුරජාණන් වහන්සේ මේ ධාතු විභංග සූත්‍රයේදී ඉදිරිපත් කරනවා. ඉතින් මේ විදිහට විවිධ සූත්‍රවලදී විවිධ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ මේ නිවන් මාර්ගයක් බොහොම සවිස්තරව ඉතින් විස්තර කරලා තියෙනවා. ඉතින් අපිත් ඉතින් ඒවා තේරුම් ගනිමින් ශක්ති පනමින් ඒවා වඩා වර්ධනය කරමින් ඉදිරියට යන්නයි තියෙන්නේ. හොඳයි. හත්වෙනි වාර්තාව තෙරුවන් සරණයි. පින්වත් ස්වාමීන් වහන්සේ අද වැඩ අධික දිනයක් විය. සක්මන සඳහා වැඩි මිදුලට ගියා. විනාඩි 15ක් පමණ කාලයක් සක්මන් කළෙමි. වාහන ශබ්ද ඇසුරුවත් පටන් ගැනීම වම දකුණ වශයෙන් ගත්තත් පසු වම දකුණ නැවත ඉදීම සක්මන් සංසුන්ව ඉතාමත් හිමින් පියවර තබන ආකාරයේ නිරීක්ෂණය විය. ඊයේ වැහිබර දිනයක් වුවත් විදුලිය වැලිවල වියලි බව විදුලිය වැලිවල වියලි බව ඇති විය. මස්පිඩු චලනයන් වෙනදාමෙන්ම සිදුවිය. පාදයක් තබා පාදයක් විසවන විට ඇතිවන විවේකය දෙසද දුටුවෙමි. ඒද නිරීක්ෂණය කළෙමි. සංස්තුන්‍ය නිදහස්ය. ඒ මොහොතේදී සිතුවිලි සිතට ආවත් නැතිව ගියේය. අතීතය කරාද ගියේය. නැවත සතියට පැමිණියේය. දිනපතා පැයක් දෙකක් පමණ සක්මන් කරමි. නමුත් අද විනාඩි 15කට 20කට පමණ සීමා විය. කකුල් සෝදා පරයන්කයට පැමිණියේය. ඉදිරියට බර වී දෑත් පුටුවේ අන්තර තබා පහසු ලෙස ඉඳගත්ෙමි. කකුල් බිමට බර විය. පිට කොන්ද පුටුවට හේතු විය. සතුන්ගේ නාදවලට ස්වල්ප වේලාවක් හඳුන්විය. පිම්බීම හැකිලිම මනවින් වැටහිණි. දෑස් පියාගෙන ඉදස බලා සිටියෙමි. කෙටි පිම්බීමත් කෙටි හැකිලීමත් සිදුවිය. ටික වේලාවකින් සංසුන් බවක් ඇතිවිය. ඉතාමත්ම සංසුන්ය. මැස්සෙකු පැමිණ මුහුණේ බෙල්ලේ වරින් වර ඇවිදින ආකාරය නිරීක්ෂණය වීමි. පිම්බීම හැකිලීම් දෙස බැලුවෙමි. හැකිලීමක් නොදනි. පිම්බීම පමණක් චක්‍රාකාර උදරය පත්ලේ පවතින බව දැනුනි. එක් පිම්බීමක් නොව පිම්බීම් කීපයකි. ගංගාවක වතුර වැලි නගන්නා මෙන් පිම්බීම උදරයේ විස්තරවල පිම්බීම උදරයේ විස්තරවල වදින අයුරු නිරීක්ෂණය විය. හැකිලීම ගැන නිරීක්ෂණ වීම හැකිලීම ගැන තේරුණේම නැත. නිරීක්ෂණය විය. ගැඹුරට නිරීක්ෂණය කළේය. හදවත පොඩ්ඩක් ගැස්සෙන බව පමණක් දැනිනි. උකුල් තලයේ මස් පිඩු චලනයක් සිදුවිය. ඇතිවිය නැතිවිය. දෙතුන් වතාවක් උකුලේ මස් පිඩු චලන විය. ඒ සතියට බාධාක් නොවිය. ඒ අතරතුර මා පිම්බීම හැකිලීම දෙස බැලුවෙමි. එසේම තිබිනි. ඉතාමත් සංසුන් වී තිබුණේ ඒ අතරතුර හිස් බවක් නොතිබුණි. ඒ දෙස බැලුවෙමි. නිදහස්ය, විවේකී බවක් ඇතිවිය. පාට ආලෝක ධාරාවන් පැමිණියත් ස්වල්ප මොහොතකින් නැතිව ගියේය. තවමත් පිම්බීම හැකිලීම එලෙසම තිබේ. නළලේ නහරයක වේදනාවක් මතුවිය. වේදනාව ලෙස බැලුවෙමි. ටික වේලාවකින් නැතිව ගියේය. ඉතාමත් සංසුන් බවක් විවේකී බවක් පර්යංකයේදී අත්විඳිමි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දිනපතා සතිමත් වීමට පින්වත් ස්වාමීන් වහන්සේගේ උපදෙස් පතමි. සමා වෙන්න ස්වාමීන් වහන්සේ, පැනයක් අසමි. පින්වත් ස්වාමීන් වහන්සේ, අද දින මා ලැබූ අත්දැකීම් පර්යංකයේදී සහ සක්මනේදී අද දින ලැබුවාට වඩා පිට දින වෙනස් වීමට ඉඩ තිබෙනවා නොවේද? උපදෙස් පතමි. පින්වත් ස්වාමීන් වහන්සේ ඇතුළු සංවිධාන මඩෙල්ලට තෙරුවන් සරණයි. එතමයි. හොඳයි. දිගට කරගෙන යන්නයි තියෙන්නේ. අනිවාර්යයෙන්ම අපි ඒ කියන්නේ විවෘත මනසක් පවත්වාගෙන යන්න ඕනේ. අපි ඊයේ එකම අද වෙයි කියලා කියන්න බෑ. ඒක වෙන්නත් පුළුවන්. ඊට වඩා වෙනස් වෙන්නත් පුළුවන්. අපිට තියෙන්නේ ඒ කොයි දේ වුණත් මම බාර ගන්නවා කියන ඒ ආකල්පය තමයි අපි තුල තියෙන්නේ. විවෘත මනසකින් පටන් ගන්නවා. ආධුනික මනසකින් පටන් ගන්නවා. එතකොට අපිට වෙනස් වුණත් එකයි ඒකම ලැබුණත් එකයි. ඒ නිසා කෙරලා තියෙන ආකාරය හොඳයි. තව සියුම්ම කරගෙන යන්න. හොඳයි. අටවෙනි වාර්තාව ගරුතර ස්වාමීන් වහන්සේ. පර්යංක භාවනාව. ආනාපාන සති භාවනාව වැඩිවෙමි.
සිත ඉක්මනින් ආශ්වාස ප්‍රශ්වාස වෙත යොමු විනි. වම් නාස් කුහරයේ තද ගතියක් දැනුනි. සමාවෙන්න ධන ගතියක් දැනුනි. මෙය වැඩි වී නාස් කුහර දෙකේම දැනෙන්නට විය. එහෙත් ආනාපානයට හිත යොමු කරමින් ආවේනික වූ වෙනස්කම් පිළික්සමින් සිටියෙමි. වම් නාස් කුහරයේ ආශ්වාසය දකුණට වඩා තද ගතියෙන් යුක්ත වූ බවක් දුටිමි. ටික වේලාවකින් ආනාපානයේ ඉතා සියුම් විය. එහෙත් වඩා උමනාවෙන් ඒ දෙස බලා සිටියෙමි. ශරීරය පුරා විශාල දැවිල්ල ස්වභාවයක් යන්තමින් පටන් අරගෙන වැඩි වෙන්න වුණි. ආනාපානයේ ඉතා සියුම්ය. දැවිල්ල පසුබිමේ තිබියදීම ආනාපානයටම සිටේවි. ඉතා සියුම් වූවත් එය දැනුනි. එහෙත් වෙනස්කම් දුටුවේ නැත. ගරු ස්වාමීන් වහන්සේ, මෙවැනි විට ආයාසයෙන්ම මූල කර්මස්ථානයේ සිට තබා ගැනීම හරිද? නැත්නම් දැවිල්ල වේදනාවට හිත යොදා එය ගවේෂණය කළ යුතුදයි කරුණාවෙන් පහදා දෙන්න. මම පටන් ගත්තේ ආනාපානය නිසා එහිම දිගටම සිටීමට ඕනියයි සිතන නිසායි ඉලෙස කළේ. ඔබ වහන්සේට සංවිධාන මණ්ඩලයේ ඇතුළු සියලු යෝගීන්ට තෙරුවන් සරණයි. හොඳයි. මෙතෙන්දී ඉතින් තමන් තුල ආනාපානය හරහා ඒ අවශ්‍ය ඒකාග්‍රතාවයේ ගොඩනැගිලා තියෙනවා නම් ඒ වෙනකොට යම්කිසි දැවිලි තැවිලි ස්වභාවයකුත් පහළ වෙලා තියෙනවා නම් ඒක බැලුවට වැරදක් නැහැ. ඉතින් ඒක බලද්දී ඇත්තම තව හිත සතිමත් වෙන්න පටන් ගන්නවා. තව ඒ අරමුණ නිසාම හිතේ සම්පජඤ්ඤය වැඩෙන්න පටන් ගන්නවා. ඒ නිසා දිගටම ආනාපානයේ ඉන්න ඕනේ කියලා නීතියක් නැහැ. ආනාපානයේ හරහාම ආනාපාන සතිය හරහාමත් යන යෝගාවචර පිරිසකුත් ඉන්නවා. ඉතින් අපි කොයි ගොඩටද වැටෙන්නේ කියන එක ඒක අපිට පූර්ව නිගමනයකට එන්න බෑ. හැබැයි හිතේ ඒකාග්‍රතාවයේ දියුණුලා තියෙන වෙලාවකදී අර වගේ වෙනත් අරමුණක් මතුවනහම ඒක බලන්න යාම තුලින් අපිට ප්‍රඥාව දියුණු කරගන්න අවස්ථාවක් ලැබිලා තියෙනවා. ඒ නිසා ඒක මගහරව ගන්න අවශ්‍ය නැහැ. ඒ නිසා අර ආනාපානයෙම සිටිය යුතු නැහැ මේ මට්ටමේදී. හොඳයි. නැවතත් හිත විසිරෙන්න පටන් ගත්තොත් ඒ Tamanට තේරෙනවා නම් මේ අරමුණ තව සියුම්ව තේරුම් ගන්න සඳහා තව මදි මේ ඒකාග්‍රතාවය කියලා. නැවතත් ඉතින් පොඩ්ඩක් ආනාපානයට ගිහිල්ලා ආයි මෝහත් කරගෙන සතිය තව තීව්‍ර කරගෙන ආපස්සට එන්න පුළුවන්. හොඳයි. වාර්තා අංක 9. ගරුතර ස්වාමීන් වහන්සේ, කමඨහන් වාර්තාවේ සංක්ෂිප්ත සටහනක් ඉදිරිපත් කිරීමට අවසර පතමි. සක්මන මූල කර්මස්ථානයේ දෙපතුල පියවර 25ක පමණ ටයිල් පොළව සක්මන සඳහා තෝරා ගතිමි. තෙරුවන් ගුණ සිහිකොට අනතුරුව කායට සිතගෙන සතියෙන් යුතුව සක්මන ආරම්භ කළෙමි. දෙපතුල පොළොව මත පතිත වන ආකාරය පියවර ඔස්සේ නිරීක්ෂණය කරමින් එවිට යද්දී පතුල් වලට දැනෙන සීතල ගතිය හා උණුසුම් ස්වභාවය හොඳින් නිරීක්ෂණය විය. පය එසවීමේදී මුලින් විලුඹ එසවෙන ආකාරයත් අනතුරුව ඇඟිලි වලට බර වී එසවෙන ආකාරයත් පය බිම තැබෙන විට මුලින් විලුඹ කොටසත් පසුව පතුලේ මැදත් අනතුරුව ඇඟිලි බිම තැබෙන අයුරුද හොඳින් නිරීක්ෂණය විය. අනතුරුව කෙන්ඩාවල සම්පිඩු චලනය වන අයුරුත් හොඳින් අවධානයට ලක් කළෙමි. අවට පරිසරයේ විවිධ ශබ්ද ඇසේ. සුළඟේ සිසිලස ගතට දැනේ. ස්පර්ශයන් ඇතිව නැතිව යයි. වර එක සිත පිටට යයි. නැවත සිත කැඳවා ගැනීමට සිදුවේ. දිගටම සතියෙන් සක්මනෙහි නියැලී විනාඩි 45කින් පමණ සක්මන හමාර කළෙමි. පරයන්කය මනා සතියෙන් යුතුව ගොස් පරයන්කය සඳහා සකස් කර ඇති කුඩා කුටුවෙහි වාඩි වී කය කෙරෙහි සිත යොමු කර මද වේලාවක් රැඳී සිටියෙමි. නාසිකාග්‍රය කෙරෙහි සිත තබා හුස්ම රැල්ල නිරීක්ෂණය කළෙමි. හුස්මෙහි සීත උෂ්ණ ගති ස්වභාවය සහ දිගු කෙටි ස්වභාවය නිරීක්ෂණය කර කෙටි වේලාවකින් හුස්ම රැල්ල නොදැනී යයි. උදරයේ පිම්බීම හැකිලිම කෙරෙහි සිතේ අවධානය යොමු කළෙමි. ශරීරයේ සුළු චලනයන්ද නිරීක්ෂණය විය. ටික වේලාවකට පසුව චලනය වන දිය බඳුනක කය බහලුවක් මෙන් දැනිනි. දිය රැලි අතර සිරුර දෙපැත්තට ඊතා සෙමෙන් පැද්දෙන්න මෙන් විය. මෙය ඊතා සුවදායි තත්වයක් මෙන් විය. එහි රැඳී සිටීමට සිතේ ප්‍රියතාවයක් ඇති බව දැනේ. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, මෙය පරයන්කේ මාලද විශේෂත්වයකි. වරින් වර කුරුළු හඬවල්, මිනිස් කටහඬවල්, වාහන ශබ්ද ඇසුනද ඒවා බාධාවන් නොවේ. සිරුරේ වෙනදා දැනෙන වේදනා කිසිවක් මතුවේ නැත.
මුළු සිරුරම වාගේ නොදැනී ගොස්ය. සිටිනා තැනක් නැත. හැඟීමක් පමණක් ඇත. හුස්ම කය හෝ බාහිර කයද නොදැනේ. එහි නතර වී සිටියෙමි. එසේ රැඳී සිටීම ඉතා ප්‍රීතිජනකය. මෙතෙන්නට නොසිතේ. එලෙස බොහෝ වේලාවක් ගතවන්නට විය. මේ හැඟීම් වල අනිත්‍ය මෙනෙහි කොට අකමැත්තෙන් සිත අවදි කර පරයන්කෙන් නැගී සිටීමි. කාලය පැයයි විනාඩි 20ක් ගත වී තිබිනි. ගෞරවනීය ස්වාමීන් වහන්සේ, දිගටම භාවනාව වර්ධනය කර ගැනීම සඳහා ඔබ වහන්සේගෙන් උපදෙස් පතමි. ඔබ වහන්සේට නිදුක් නිරෝගී සුවයත් දීර්ඝායුත් පතමින් සංවිධායක මණ්ඩලයේ සැමටත් මාගේ සුඛය පළ කරමි. සියලු දෙනා උතුම් නිවනින් සැනසේවා. අවසානයි. දැන් මෙතෙන්දී අර එක තැනක් අහුවෙලා තියෙනවා. ඒ තමයි අර විවිධාකාර මේ වේදනාවන් පහළ වෙනකොට එතනදී සැප වේදනා පහළ වුණාම ඉතින් අපේ හිත හරි කැමති ඒකට අපි ඒකේ තව ටිකක් ඉන්න මේ කැමැත්ත තියෙනවා. එතකොට අපි ඒ තුල නිමග්න වෙනවා. ඒ තුලට බැහැගෙන තමයි අපි ඉන්නේ. නමුත් ඔතෙන්දී වෙන්න තියෙන ඊට වඩා වෙනස් දෙයක්. අපි උදාහරණයක් වශයෙන් සක්මනක් කරද්දී පාදයක් පොළවේ ස්පර්ශ වෙනවා. ඉතින් එතන තියෙන උපේක්ෂා වේදනාවක්. උපේක්ෂා වේදනාව අපිට පහසුවෙන් පැත්තකට වෙලා බලාගෙන ඉන්න පුළුවන්. ඒක අස්සට අපි රිංග ගන්න යන්නේ නැහැ. ඒකට බැහැ ගන්න යන්නේ නැහැ. ඒ වුණාට අපිට ඔන්න දැන් පුළුවන්කමක් ලැබිලා තිනවා මේ වේදනාවක් තියෙනවා. හැබැයි ඒක මට දැනගන්න පුළුවන් පැත්තකට වෙලා. ඒක මං ඉල්ලන්න යන්නෙත් නැහැ, ප්‍රතික්ෂේප කරන්න යන්නෙත් නැහැ. ඔය වගේමයි දැන් අපේ කයේ යම් සැප වේදනාවක් පහළ වුණාම ඒ තුල බොහොම ආස්වාදයක් තියෙන්න පුළුවන්. හිත ඒක ඉල්ලන්න පුළුවන්. හැබැයි එහෙම ඉල්ලුවා කියලා ඒකත් එක්ක පැටලෙන්න, ඒ තුල නිමග්න වෙන්න, ඒකට බැස ගන්න යන්නේ නැතිව අපිට පුළුවන් මේ වේදනාව පැත්තකින් ඉඳන් බලන්න. මේ වේදනාවේ යථා ස්වභාවය තේරුම් ගැනීම සඳහා උත්සාහවත් වෙන්න. කොහොමද මේ වේදනාව විවිධාන්දමින් හටගන්නේ? මේ එකම තැනකටද මේ වේදනාව දැනෙන්නේ? එහෙම නැත්නම් කයේ මුළු කයටම දැනෙනවද? කයේ කොයි කොටස් වලටද වැඩි වැඩියෙන් දැනෙන්නේ? ඊළඟට මේ වේදනාව පටන් ගත්තට පස්සේ හුඟක් වෙලා තියෙනවද? එකම තැන තියෙනවද? එක නැත්නම් ඒකේ යාගේ තීව්‍රතාවය වෙනස් වෙනවද? කියලා අපි මේ වේදනාව අධ්‍යයනය කරනවා. වේදනාවේ හැසිරීම අපි තේරුම් ගන්න උත්සාහන්ත වෙනවා. ඉතින් එතකොට ඒ තේරුම් ගැනීම තමයි අවශ්‍ය වෙන්නේ. අපි එතකොට ඒක තුල ඉඳගෙන මේක කරන්න බෑ. අපි ඒකෙන් නිකන් බැහැර වෙලා වගේ සතිමත් භාවය තුල පිහිටාගෙන තමයි අපි මේක නිරීක්ෂණය කරන්නේ. ඒ යොමනාකරණයේ පුහුණුව තමයි කායानुපස්සනාවකින් ලැබලා දෙන්නේ. කායानुපස්සනාවකදී අපි නාසිකාග්‍රයේ ගාව හිත තියාගෙන ඒ හුස්ම රැල්ලට කැමති විදිහට හැසිරෙන්න දීලා එයා දිහා බලනවා. හුස්ම රැල්ල අස්සේ නෙමෙයි අපි ඉන්නේ. අපි ඉන්නේ පැත්තකින් ඉඳන් අපි බලාගෙන ඉන්නවා. පරතෝ බැල්මකින් බලනවා. ඉතින් ඒ දෙයම තමයි මෙතනත් කරන්න තියෙන්නේ. ඒ නිසා ඊළඟ පාරත් ඔය වගේ තත්ත්වයක් මතුවුනොත් ඒ තුලට බැහැ ගන්න යන්න නැතුව බලන්න මේකට ඔහේ වෙන්න දීලා මෙයා කැමති විදිහට හැසිරෙද්දී මම මේකට ওই තරම්ම නටන්න අවශ්‍ය නැහැ. මේක එක්ක ওই තරම්ම මම ඇලීමක් බැඳීමක් ඇති කරගන්න අවශ්‍ය නැහැ. මේකත් ඇවිල්ලා යන දෙයක්. බැරිද මට මේක දිහා ටිකක් මධ්‍යස්තව බලන්න කියලා අන්න ඒ සඳහා උත්සාහවත් වෙන්න. හොඳයි. වාර්තා අංක 10. ගෞරවනීය ස්වාමීන් වහන්සේ. භූත රූප වශයෙන් හඳුනා ගන්නා වායෝ පතවි ලෙස ඇති ධාතුන් රූපයක් ලෙස දකින මොහොතේ එම කොටසේ පස්සය, වේදනා, සංඥා, චේතනාව යන කොටස් තුළට බහා මෙය දකින්නේ කෙසේද යන්න උදාහරණ සහිතව පැහැදිලි කර දෙන්නේ නම් මැනවි. ඔබ වහන්සේට තෙරුවන් සරණයි. නෑ, ඔතෙන්දී රූප කර්මස්ථානයකදී අපි මේ රූප කොටස එකක්, ඒ රූප කොටසේ තියෙන විවිධ විස්තර, හැඩතල, ඒවා ඒ ලක්ෂණ තේරුම් ගන්නේ නාම ධර්ම වලින්. ඒතර රූප කර්මස්ථානයේ තියෙන්නේ ධාතු ස්වභාවයක්, පඨවි ආපෝ තේජෝ වායෝ. ඒතර ඒවා නිරූපණය වෙනවා තද ගති, රළු ගති, ඊළඟට මෘදු ගති, සිනිඳු ගති, බර ගති, සහැල්ලු ගති, ඊළඟට චලනයේ වෙන ස්වභාවයක්, උණුසුම් සිසිල් ගති. ඉතින් මේවා හරහා තමයි මේගොල්ලෝ ප්‍රකාශ වෙන්නේ. ඒවා තමයි මේගොල්ලන්ගේ රූප ධර්මතා. ඒකයිල රූප කර්මස්ථානය. නැත්නම් ඒකයිල රූපස්කන්ධය. ඊට පස්සේ වේදනාවකින් තමයි අපි ඒක වේදනාව තමයි අපිට දැනෙන්නේ. දැන් අපි හිතමු තද ගතියක්. එතන තියෙනවා සමහරවිට ඔන්න උපේක්ෂා වේදනාවක්. ඒතකොට මේ වේදනාවක් හරහා තමයි අපි ඒක තේරුම් ගන්න. ඒක තමයි එයාගේ ෆීලින් ටෝන් එක. එයාගේ රසය. ඊට පස්සේ චේතනාපූර්වක ඉතින් අපි මේක කරගෙන යනවා. ඊට පස්සේ මෙයා ඇවිල්ලා තද ගතියක්, මෙයා ඇවිල්ලා රළු ගතියක් කියලා ඒ සංඥාවක් අපිට දැනෙනවා. ඒ ස්පර්ශයේ තියෙනවා වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා ප්‍රභේදයක්. යම් යම් ලක්ෂණ තියෙනවා. තද ගතිය මෘදු ගතියෙන් වෙනස්. තද ගතිය බර ගතියෙන් වෙනස්. බර ගතිය සැහැල්ලු ගතියෙන් වෙනස්. ඒතකොට මේවා වෙන් වශයෙන් හඳුනා ගැනීම සඳහා යම් යම් සලකුණු තියෙනවා.
අන්න ඒ ටික එතකොට සංඥා ස්කන්ධය. ඉතින් මේ විදිහට වේදනා සංඥා චේතනා පස්ස මනසිකාර කියලා එතකොට මේ නාම රූප වශයෙන් එතකොට මේක දකින්න පුළුවන්. ඒ මට්ටමට එනකොට තවත් ඉතින් සූක්ෂම වෙලා කෙසේ නමුත් ඒ රූප කර්මස්ථානයක් වඩනකොට ඒ රූප දහමකට නැත්නම් රූප ධර්මතාවලට අයිති ලක්ෂණ තියෙනවා. ඒවා තේරුම් ගන්නේ නාම ධර්ම වලින්. ඒතර දැන් කියපු විදිහට මේ වේදනාවේ ස්වභාවය මොකද්ද? මෙතෙන් සැප වේදනාවක්ද, දුක් වේදනාවක්ද, අදුක්කම සුඛ වේදනාවක්ද කියන ස්වභාවය. ඒතර වේදනා පැත්තක්. මේවා වින් වශයෙන් හඳුනා ගැනීම සඳහා තියෙන ඒ සලකුණු අන්න සංඥා පැත්තක්. ඊට පස්සේ නැවත මේක කිරීම සඳහා ඒ යෙදවීම, ඒ සංස්කාරය. ඒකතොර සංස්කරණයක්. චේතනාපූර්වක කිරීමක්. ඒ විදිහට තමයි හඳුනා ගන්න තියෙන්නේ. හොඳයි. වාර්තා අංක 11. අවසරයි ගෞරවනීය ස්වාමින් වහන්සේ. චක්කු සෝත ගාන ජීවහා කාය මන ద్వාර වලින් අරමුණු ගන්නා සෑම අවස්ථාවකදීම ඒ ద్వාරයට අමතරව මනෝ ద్వාර චිත්ත වීති හට ගන්නා බැවින් අරමුණ දැනගන්න හැම විටම මනෝ ద్వාරයේ ක්‍රියාත්මක වන්නේද යන්න පැහැදිලි කර දෙනමින් අනුකම්පාවෙන් ඉල්ලා සිටිමි. සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ යන්නේ පැහැදිලි වන්නේ මේමදයි පැහැදිලි කර දෙන සේක්වා. භාවනා කාලය තුලදී මෙවැනි දේවල් මනසට පැමිණේ. තෙරුවන් සරණයි. අවසන්යි. ඔව් එතෙන්දී නම් මුලින්ම කියන්න තියෙන්නේ භාවනා කාලය තුලදී ඒ ධර්ම මානසිකාර පොතේ මෙහෙම තුණා ස්වාමීන් වහන්සේ කෙනෙක් මෙහෙම කිව්වා කියලා එහෙම හිතට එනවා නම් ඒක අයින් කරලා දාන්න. දැන් අපි මීට කලින් අර මතක් කරගත්ත පහන සංඥාවේදී බුදුරජාණන් වහන්සේ මතු කරනවානේ අර මම ඉදිරිපත් කරා පංසු දෝවක සූත්‍රය මූලික කරගෙන කොහොමද අපි විතර්ක හලහලා යන්නේ විතර්ක සමනය කර යන්නේ මුලින් එනවා බොහොම රළු මට්ටමේ විතර්ක ඊට පස්සේ එනවා මධ්‍යම මට්ටමේ විතර්ක ඊට පස්සේ එනවා සියුම් මට්ටමේ විතර්ක ඒවත් ඔක්කොම සමනය වුණාට පස්සේ ඔන්න එනවා ධර්ම විතර්ක ධර්මය හා සම්බන්ධ දේවල් ඊට පස්සේ එන්න ගන්නවා ඒවත් හැලෙන්න ඕනේ ඒවත් සමනය වෙන්න ඕනේ ඊට පස්සේ තමයි අන්න සංසුන් හිතක් විතර්ක සමනය වෙච්ච සිතක් ඇතුළත රැඳිච්ච හිතක් ඇතුළතම නතර වෙච්ච හිතක් ඔන්න පැමිණෙන්නේ. ඒ බඳු හිතක් පාවිච්චි කළා ඒ සංසුන් හිත පාවිච්චි කළා අපි එහෙමනම් මේ එතන වර්තමාන මොහොතේ පහළ වෙන විවිධ සංස්කාර ධර්මයන් නිරීක්ෂණය කරන්න අවශ්‍යයි. ඊට පස්සේ තවත් මොකද්ද එකක් අහලා තිබුණා චන්ද්‍රිකා මෑණිය මොකද්ද තව අහලා තිබුණේ? සංකප්ප රාගෝ පුරුෂස්ස කාමෝ යන්නේ පැහැදිලි වන්නේ මේමදයි පැහැදිලි කරගන්න. එතන නම් ඊට වඩා වෙනස් කියලා කියන්න පුළුවන්. දැන් අපේ ලෝකේ විවිධාකාර විචිත්‍ර දේවල් තියෙනවා. අපි හිතමු ඔන්න දියැලක් තියෙනවා, ලස්සන සමනල්ලු ඉන්නවා. ඉතින් අර කාගෙද සින්දුවකුත් තියෙන්නේ. ඉතින් ඔය වගේ ඉතින් ඔක්කොම දේවල් තියෙනවා ඉතින්. ඒවා ඉතින් ලස්සන තමයි. හැබැයි ඉතින් ඒවට ඇලෙන ගතිය තමයි මේ අපේ ඇතුලේ තියෙන්නේ. ඉතින් අපි ඒවට දැකලා ඒවා ගැන සංකල්පනා පහළ කරගෙන ඊට පස්සේ ඒවා ගැන හිතේ හදාගෙන මවාගෙන චිත්‍ර ඇඳගෙන අපේ රුචි අරුචිකම් එකතු කරගෙන අපි ලොකු කලබගෑනියක් අපේ ඇතුලේ කරගන්නවා. ලොකු සංකල්පනා රසක් අපි ඇතුලේ ඇති කරගන්නවා. අන්න ඒකට තමයි ලොකු ඇල්මක් තියෙන්නේ. ඉතින් බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒකයි. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ සංකප්ප රාගෝ පුරිසස්ස කාම. තිට්ඨන්ති චිත්‍රානි තතේව ලෝකේ අතෙත්ත ධීරා විනයන්ති චන්දා. ඒක තමයි මේ නිබ්බේධික සූත්‍රයේදී බුදුරජාණන් වහන්සේ මතක් කරලා දෙන්නේ. නතේ කාමයානි චිත්‍රානි ලෝකේ මේ ලෝකේ තියෙන මේ විවිධාකාර විචිත්‍ර විසිතුරු දේවල් නෙමෙයි අත් වශයෙන්ම කාමයන් වෙන්නේ. සංකප්ප රාගෝ පුරිසස්ස කාමෝ. ඒ දේවල් අල්ලගෙන හිතේ ගොඩනගා ගන්නා විවිධාකාර සංකල්පනාවන් මූලික කරගෙන තමයි කාමය ක්‍රියාත්මක වෙන්නේ. ඉතින් එතකොට දක්ෂ යෝගාවචරය මොකද්ද කරන්නේ? තිත්තන්ති චිත්‍රානි තතේව ලෝකේ. මේ බාහිර තියෙන ඒ විචිත්‍ර වූ විසිතුරු දේවල් එහෙම්ම තියෙද්දි අතෙත්ත දීරා විනයන්ති චන්දං. ඒ අර්ථය කැමති ප්‍රඥාවන්ත තැනැත්තා තමා තුළ තියෙන ඒ තණ්හාව, තමා තුළ තියෙන ඒ චන්දරාගයේ විනයනය කරනවා. චන්දරාගයේ ඡය කළ හරිනවා. ඒක තමයි එහෙමනම් අපිට කරන්න තියෙන්නේ. ඒ නිසා අර අපි ඇහෙන් රූපයක් දැක්කහම ඒක දැනගන්න එක කවුද මේ දැක්කේ කෙනා කියලා ඒ සංඥා පහල කරගන්න එකත් ඉතින් මනසෙන් තමයි කරන්නේ කියලා ඉතින් අපිට හිතා ගන්න පුළුවන්. ඊට පස්සේ ඉතින් මනසෙන්ම තමයි ඉතින් අර සංකල්ප රාග ඇති කරගන්නෙත්. ඉතින් යම් තරමකට කියන ප්‍රකාශය ඇත්තක් තියෙනවා.
ඒ කියන්නේ චක්කු විඤ්ඤාණ පහළ වුණාට මනෝ විඤ්ඤාණ හරහා තමයි ඒක ඉතින් රස විඳින්න යන්නේ. චක්කු විඤ්ඤාණයේ හුදෙක් දැකීම් මාත්‍රයක්. රස විඳීම් පැත්ත, සිතුවිලි පහළ කර ගැනීම පැත්ත, චේතනා පහළ කර ගැනීම පැත්ත, තණ්හාවක් ඇති කර ගැනීම පැත්ත, ඒ වෙයිල ඔක්කොම ඉතින් මනසේ ක්‍රියාකාරීත්වය. හොඳයි. එපමණයි ස්වාමීන් වහන්සේ. හොඳයි. එහෙනම් අද අපි පැයක වගේ කාලයක් ධර්ම සාකච්ඡාවේ නිරතලා තිනවා. නැවතත් සවස් 4ට ධර්ම දේශනාවත් සමග මුණ ගැහෙන්න බලාපොරොත්තු වෙනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ.